හැම දිනෙකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසෙත් පින්තුන් සූදානම් වන්නේ විශේෂයෙන්ම පින්තුලා දකින්න ඇති අද මේ දේශනාව ශ්‍රවණය කරන්නට එන්න කලින් තම්නේල් එක හරහා අද දේශනාව ටිකක් විශේෂ දේශනාවක්. ඒකට හේතුව තමයි මේ යෝගාවචරයන් අරමුණු කරලා සිද්ධ කිරීම යම්කිසි කරුණු පැහැදිලි කිරීම. ඉතින් මේ දේශනාව සෑම යෝගාවචරයෙක් කොයි හාමුදුරුව කෙනෙක් යටතේ කොයි භාවනාව කොයි ලෝකේ නම් වැඩුවත් හරි තේරෙනවද මම කියන්නේ කොයි ස්වාමීන් වහන්සේ නමක් යටතේ කොයි ආයතනයක් යටතේ හෝ ඒ කියන්නේ මේක මේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගාව භාවනා කරන අයට විතරක් දෙන කර්මස්ථානයක් නෙමෙයි. හරි මේ කර්මස්ථාන දේශනාවක් නෙමෙයි. මේක ඕනම තැනක භාවනා කියලා නාම මාත්‍රිකව හරි යමෙක් කරනවා නම් මෙන්න මේ මූලික උපදේශ ටික මේක මේ දේශනා මාලාවක් වෙනමම මම කොහොමද කරන්න හිතන් ඉන්නවා භාවනා උපදේශ. තේරුණාද මේ කියන්නේ භාවනාවට අවශ්‍ය ප්‍රායෝගික උපදේශ දේශනා මාලාව. එතකොට මේ භාවනාවට අවශ්‍ය ප්‍රායෝගික උපදේශ දේශනා මාලාවේ දේශනා ටික ශ්‍රවණය කිරීම සෑම යෝගාවචරයකටම වැදගත්. ඉතින් හැම දේශනාවකම මේවා තියෙනවා. නමුත් මේ වගේදී අපි උත්සාහ කරනවා විශේෂයෙන්ම භාවනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියන එක පිළිබඳව කියලා දෙන්න. ඉතින් අද දවසේ මේ පින්කම ඔබට මේ දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. ටිලානි ශානිකා තෙන්නකෝන් පින්වත් දුවගේ ජන්මදිනය සමරලා ජූලි මාස 15 වෙනි දින තමයි ජන්මදිනය තිබ්බේ. සමරපු ඒ වගේම ලාලින් පුතා සහ එම දෙමව්පියන්ට පිළියන්දල සහ අලව්වේ පදිංචි ශිරෝමණී ජයසිංහ මෑණියන්ට පුංචි මණිකේ මිත්තනියට සහෝදර සහෝදරියන්ට සහ පුතුන් 5 දෙනාට ධර්මය අවබෝධ වේවා දීර්ඝායුෂ වේවා නිරෝගී සම්පත් සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ දේශනාව සිදු කරන බව දක්වලා තියෙනවා. පින්වත්නි අද මම මේ දේශනාවට ඉලක්ක කරා කාරණා කීපයක්. ඒ කාරණා කීපය ඇතුලේ අපිට පළවෙනියටම දැනගන්න ඕනේ මේ අංක 1 අපි දැනගත යුතුම කතාවක් තියෙනවා. කර්මස්ථානයක් නේ. මොකද්ද කර්මස්ථානයක්? කර්මස්ථානය. ඊළඟට දෙවෙනි කාරණාව තමයි මේ ඒ කර්මස්ථානයේ ලබා දෙන කල්යාණ මිත්‍රයා ඉන්නවනේ. දෙවෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍රයා. මේ දෙක ඉතාම වැදගත් පින්වතුනි. හරිද? කල්යාණ මිත්‍රය. තුන්වෙනි එක තමයි මේ භාවනාව ලබා ගන්න පුද්ගලයා. අපි කියන්නේ එකට අපි හිමු දාමු ලබා ගන්නා පුද්ගලයන්. දැන් මෙන්න මේවා හරියට විසඳාගන්නේ නැතුව කවදාවත් කෙනෙක්ට භාවනා කරන්න බෑ. පූර්ව සංසාර ජීවිතයේ කුසලයක් වගේ තියෙනවා නම් ඇත්තටම එක්තරා ආකාරයකට මේ දේවල් පිළිබඳව පොඩි ඉඟියක් සංසාරගත කුසලයක් නිසාම ඉන්නත් පුළුවන්. නමුත් අපි දැකලා තියෙනවා සාතිශය බහුතරයකට අනිවාර්යෙන් මේවා ගැන විස්තර ඉගෙන ගැනීම කල යුත්තක්මයි ඉදිරියට භාවනා කරගෙන යන්න කලින්. කර්මස්ථානය මොකක්ද මේ කර්මස්ථානය කියලා කියන්නේ? ඇත්තට පිළිඳි කර්මස්ථාන වර්ග දෙකක් තියෙනවා. කර්මස්ථාන වර්ග දෙකක් තියෙනවා. අපි එකින් එක විස්තර කරගෙන යමු. එක සබ්බත්තක කර්මස්ථාන. ඒ කියන්නේ හැමතැනම වඩන්න පුළුවන් කර්මස්ථාන කියලා කියන්නේ. අපි විසුද්ධි මාර්ගයේ තමයි මේකට මම මූලාශ්‍රය ගන්න. විසුද්ධි මාර්ගයෙන් අපිට පුළුවන් මේක හොඳටම මේ පැහැදිලි කරලා ගන්න. අපි පොතේ තියෙන එක කාරණාව ඒ විදිහටම කතා කරමු. එතකොට මේක වඩා පහසුවෙන් අපිට කරන්න පුළුවන්. සබ්බත්තක කර්මස්ථානය කියලා කියන්නේ මේ හැමතැනකම වඩන්න පුළුවන් කර්මස්ථාන. ඒ කියන්නේ යන එන ගමන් අර සිහි උපදව ගන්න පුළුවන් දේවල්. උදාහරණයක් මරණ සතිය මෛත්‍රී භාවනාවනේ. ඒ වගේම සබ්බත්තකයි. පාරිහාරීය කමඨහන් කියලා කියන්නේ මේ නියම වශයෙන් කියන්නේ එක තැනක එක යෙදිලම පරිහරණය කරන්න පුළුවන් කරන්න ඕනි කර්මස්ථාන වර්ග. එතකොට සමහර වෙලාවට කියලා දෙනවා අසුබ සංඥාවත් සබ්බත්තක කර්මස්ථානයක් නැත්තම් තැන් වල ඕන තැනක වැඩෙන්න පුළුවන් කර්මස්ථානයක් කියලා එක වෙන්නත් පුළුවන් ආචාර්යවාදයක්. එතකොට මේ බලන්න පිටුතුනි මෙන්න කර්මස්ථාන තියෙනකේ කර්මස්ථාන තියෙනවා. ඒවා ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි කියලා දීලා තියෙනවා සුෂ්ක විපස්සනා කර්මස්ථානය, අසුබ කර්මස්ථානය, අනාත්මය ආදී වශයෙන් තියෙනවා. මෙන්න මේ කර්මස්ථානය ලබා දෙන ඇත්තටම කර්මස්ථානය කියලා කියන්නේ පිටුතුනි දැන් අපි දන්නවනේ කර්මයට ස්ථානයක් නේ. ඒ කියන්නේ යාගේ භාවනාවට යෝග්‍ය යම් දේශනාවක්. ඒකට නිමිත්තක්. දේශනාවට කියන්නේ යාගේ මානසිකාරයට අවශ්‍ය කරන තැනක්. අන්න ඒකට තමයි කර්මස්ථානය කියලා කියන්නේ. එතකොට කර්මස්ථාන දායකයා කියලා කියන්නේ කර්මස්ථානාචාර්යයන් වහන්සේ කියලා කියන්නේ තමන්ට කර්මස්ථානිය ලබා දෙන ගුරුවරයාට කියන නමක්. කම්මට්ටානාචාර්ය කියලා කියන්නේ. අර දිනවනේ
අන්න ඒ කියන්නේ කර්මස්ථාන ආචාර්යයන් වහන්සේට කියන නමක්. මේකේ පිංගුතුනි මේ රහම කතාවක් තියෙනවා පිටිපස්සේ. හරිද? මේකේ තියෙනවා ඉරියව් අද කියලා දෙන ඔයගලන්ට චරිත දැනගන්න විදිය. ඒක ඔයගොල්ලෝ මොන ඔයගොල්ලෝ රාග චරිතයක්ද? ඔයගොල්ලෝ ද්වේෂ චරිතයක්ද? ඔයගොල්ලෝ මෝහ චරිතයක්ද? ඔයගොල්ලෝ ශ්‍රද්ධා චරිතයක්ද? බුද්ධි චරිතයක්ද? විතක්ක චරිතයක්ද කියන එක අද ඔයගලන්ට මේ දේශනාවේදී හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙන්න මේ කර්මස්ථානයේ ලබා දෙන කර්මස්ථාන කල්යාණ මිත්‍රය. අන්නේ කල්යාණ මිත්‍ර ගාව තියෙන්න ඕනේ ගුණ ධර්ම ටිකක් තියෙනවා. ඒ ගුණ ධර්ම ටික තමයි අර පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමු අලතන ගම්බීරංච කතං කත්තා නොවට්ටානේ නියෝජේ. එහෙම කියලා තියෙනවා. නොවට්ටානේ නියෝජේනේ. මේ කියලා තියෙන්නේ පියෝච. තමන් ඇසුරු කරන අයට තමන් සීලාදී සම්පත්තීන් වලින් ප්‍රිය කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කල්යාණ මිත්‍රෙක් ගාව තියෙන්න ඕනේ දෙයක්. තමන්ගේ ඇසුරු ඉන්න අයට සීලාදී ගුණයන්ගෙන් ප්‍රිය කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. චරිතාදර්ශීව. ඊට පස්සේ ගරු කියලා කියන්නේ මේ ගෞරවයක් ඇති වෙ කියන්නේ ගරු භාවයක් තියෙනවා. අර එකට වැටිලා හිතන්නකෝ රස්තියදු ගහන කට්ටියක් වගේ අර එහෙම නැතුව මේ තමන්ගේ ගරු භාවය කියනක පාෂාණ චත්‍රයක් වගේ ගරු භාවයේ රඳා පවතින්න ඕනි කල්යාණ මිත්‍රයෙක් ගාව. මේක ඉතින් බලහත්කාරයෙන් ඇති කරගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කෙනාගේ ගුණ ආදී වශයෙන් ඇති වෙන දේවල් භාවනීය කියන්නේ සම්භාවනා කළ යුතුයි කියලා. ඒ කියන්නේ ගුණ අපෝ උන්වහන්සේ ගාව හරියට ගුණ තියෙනවා. අන්න එහෙම අපි කියන්නේ. අන්න එහෙම ගුණ වශයෙන් සම්භාවනා කළ යුතුයි. නේ? වත්තාච වචනක්කමු. වත්තාච වචනක්කම මේ ආශ්‍රිතයන්ට අවවාද දෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. තමන් ඇසුරු කරන අයට ඕක කරොත් මෙහෙම වෙයි, මේක කරොත් මෙහෙම වෙයි, මේ විදිහට කරන්න එපා, මේ විදිහට කරන්න කියලා තමන්ට අවවාද දෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ආශ්‍රිතයන්ට එයාත් වත්තාච වචනක්කමු කියලා කියන. වචනක්කමු කියලා කියන්නේ අතරම මේ චෝද්‍ය වශයෙන් විචාල කරුණු ඉවසන කෙනෙක්. ඒ කියන්නේ දැන් ශිෂ්‍යයෙක් යම්කිසි ප්‍රශ්නයක් අහනවා චෝදනාවක් විදියට. හරි දැන් මට හොඳට මතකයි. එක්තරා සිදුවීමක් තියෙනවා. ඔය පිළිගැනීම සම්බන්ධව පොඩි හාමුදුරුව කෙනෙක් ලොකු හාමුදුරුව පොතක ලියලී ඉන්නවා. ලියලීදී පොඩි හාමුදුරුව ඇවිල්ලා තේකක් පිළිගන්නලා යනවා. ඉතින් මේ විනය උගන්වන තැනක ඇවිල්ලා තේකක් පිළිගන්නද පොඩි ලොකු හාමුදුරුව කියනවා "හොම් මේසෙන් තියලා යන්න" කියලා කියනවා. එතකොට අර පොඩි හාමුදුරුව කුකුසක් උපදවනවා. ලොකු හාමුදුරුව මේක පිළිගත්තේ නැහැ නේ. පිළිගන්නේ නැතුවනේ මේක වළඳන්න යන්නේ. කියලා පොඩි කුකුසක් උපදවනවා. ඊට පස්සේ නම මොකද කියලා ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේ මේක පිළිගත්තේ නැහැ නේ. සිල්පදේ කැඩෙනවනේ. මෙහෙමයි කියලා අර චෝදනාවක් විදියට තමයි මේ ප්‍රශ්නේ විචාලේ. පොඩි හාමුදුරුවනේ දන්නේ නැහැ නේ පින්වතුනි. ඒ නිසා උන්වහන්සේට කියලා දුන්න නැහැ ආයිෂතු. ඔබ වහන්සේ තියනකොට මම මගේ කකුල මෙන්න මෙහෙම මේසෙට තියාගෙන හිටියේ. ඒ කාය ප්‍රතිපද්දේ මම මේක පිළිගත්තා. හරි දන්නේ එහෙම මේ ඔබ වහන්සේ යට බලන්න මගේ මේ කකුල තියාගෙන මං ඉන්නේ කියලා පොඩි හාමුදුරුවෝ දන්නේ නැති කමට නිහන්නේ ආසාවට ආදරේට. ඒක චෝදනා මුකෙන් එන්නත් පුළුවන්. ඒක තමයි පොඩි අයගේ හැටි. ඒකට ඉවසන සුළු වෙලා උත්තර දෙන කෙනෙක් බවට කල්යාණ මිත්‍රයාපත් වෙන්න ඕනේ. ඒ ඔබ කොහොමද මගෙන් ප්‍රශ්න අහන්නේ? මේමයි ඵලයන් යන්න මේක මේ මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් තාන්නේ. මෙහෙනම් ඔබ මගෙන් පොඩි කාලේ ප්‍රශ්න අහලා තියෙනවා. එහෙම මේ අර කියන්නේ නෑ ගුරුවරයා කල්යාණ මිත්‍රෙක් ඒකයි. ඊට පස්සේ තමයි ගම්බීරංච කතං කතා ගැඹුරු කතා කරන කෙනෙක් පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය මේ දේවල් කියලා දෙන ගුරුවරයෙක් බවට පත් වෙන්න ඕනේ. හරි ඊළඟ නොවට්ටානේ නියෝජේ තමන්ගේ ආශ්‍රිතයන් අස්ථානයේ නොයදවලා ස්ථානීය යොදවන කෙනෙක් බවට පත් වෙන්න. කියන්නේ වැරදි තැනින් මුදවලා හරි තැනට ගේන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මෙන්න මෙයාට කියනවා කල්යාණ මිත්‍රයා කියලා. අන්න එයා ඊට වැදගත් පින්වතුනි අපිට සංසාරේ ලැබෙන්නේ හරි අඩුවෙන්. ඉතින් ඕගොල්ලෝ දැන් බලන්න තම තමන් හොඳට ප්‍රත්‍යවේක්ෂා කරලා මම මේ දේශනාව කරද්දී ඕගලන්ට එවැනි කල්යාණ මිත්‍රයෙක් ලැබිලා ඉන්නවද කියලා. එවැනි කල්යාණ මිත්‍රයෙක් ලැබිලා ඉන්නවද කියලා බලන්න. එහෙම ඉන්නවා නම් ඔබට ඉතින් මනුස්ස ජීවිතේ යම්කිසි සාරවත් බවක් තියෙනවා නේ. ඇත්තටම ලැබෙන්නේ නැති පිළිසරණක් මේ. මේක ලැබෙන්නේ නැති පිළිසරණක් හැමෝටම ලැබෙන පිළිසරණක් නෙමෙයි. ඒක තමයි කාරණා එක. ඊළඟට දෙක තමයි මේ කර්මස්ථානයක් ලබා ගත යුත්තේ කාගෙන්ද? කර්මස්ථාන. ඒක අපි බලමු. කර්මස්ථානයක් ලබා ගත යුත්තේ කාගෙන්ද? බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේගෙන් ලබා ගන්න ඕනේ. ඒක තමයි අංක 1. බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගෙන් ගත්ත කමඨහන තමයි සුග්‍රහිත. නැත්නම් මනාව ගත්ත කමඨහනක් බවට පත් වෙන්නේ. එහෙම තමයි දක්වලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව නැත්නම් 80 මහා ශ්‍රාවකයන්ගෙන් ගන්න ඕනේ. 80 මහා ශ්‍රාවකයෙකුත් නැත්නම් ඔන්න බලා ගන්න. නැත්නම් තමන් කැමති භාවනාවක් දැන් හිතන්නකෝ මම කැමති මරණ සතිය වඩන්න. එතකොට මරණ සතිය පාදක කරගෙන ඒකේ උපචාර සමාධි ලැබ ඒකෙන් විපස්සනා වෙච්ච රහතන් වහන්සේ නම. කියන්නේ මම වඩන්න කැමති කමඨහනින් නිවන් දැකපු රහතන් වහන්සේ නමක් ගන්න ඕනේ. ඇයිද?
දැන් රහතන් වහන්සේ කරපු භාවනාවද ඊතනෝ එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා සුෂ්ක විපස්සනාවෙන් නිවන් දැකලා. එක ස්වාමීන් වහන්සේ නමක් ආනාපාන සතිය. මේවා කියලා තියෙන්නේ නිකන් නෙමෙයි. එක ස්වාමීන් වහන්සේ නමක් මෛත්‍රියෙන්. එක ස්වාමීන් වහන්සේ නමක් අසුබයෙන්. එක ස්වාමීන් වහන්සේ නමක් අනාත්මයෙන්. ඇයිද මේ අපිට ගිහිල්ලා උන්වහන්සේලා ගාවට කියලා ස්වාමීනි ඔබ වහන්සේ වඩන භාවනාව මොකද්ද? මට මේ භාවනාව දෙන්න පුළුවන්ද? එහෙම කියලා ගන්න බෑ. හේතුව උන්වහන්සේලාගේ සාංශාරික ආද්‍යාශය වෙනස්. ඔබේ සාංශාරික ආද්‍යාශය වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් මම කියන්නම්. දැන් මම පැවිදි වෙනකොට ඇත්තට මම මරණ සතිය බේස් කරගෙන කියන්නේ මට මරණය කියන එක පිළිබඳව දැනීමෙන් තමයි මම පැවිදි බිමට ආවේ. අසුබයි කියන එක දැනීමෙන් නෙමෙයි. ඒ නිසා මම මුලින්ම කරපු භාවනාව තමයි ඒ කියන්නේ අසුබ භාවනාවක් කළා. නමුත් මූලිකව මම මේ අදටත් පරිහරණය කරන භාවනාවක් තමයි මේක විඳින්න හරි මේ ස්වභාවය දකින්න හරි මරණ සතිය. කියන්නේ මම කැමති කමටහන. එතකොට මම ගිහිල්ලා ගුරුවරයාගෙන් ඇහුවා. ඒ කියන්නේ ඒ කාලේම අපිට මේ 6-4 කියලා දෙනකොටම ස්වාමීනි මේ මරණ සතිය වඩන්නේ කොහොමද? මම කැමති කමටහන තමයි රහත් උනත් රහතන් වහන්සේලා අපි තෝරගෙන මම කැමති අනාත්මය වඩන්න නම්. ඇයි හේතුව? මොකද පින්වතුනි මේක එන්නේ මේ ඕගොල්ලෝ සංසාරේ වඩලා තියෙන පුරුද්දටනේ. ඕගොල්ලෝ සසරේ අනාත්මය වඩලා තියෙනවනේ ඕගලන්ට හිතෙන්න පුළුවන් මට අනාත්මය වැඩුවා නම් හොඳයි. ඕගලන්ට හිතෙන්න පුළුවන් දැන්. හැබැයි මේක මෙහෙම වෙනස් වෙනවා. දැන් ගුරුවරයාට පුළුවන් මෙහෙම තීරණයක් ගන්න. ඒක මම කියලා දෙන්නම්කෝ අන්තිමට. හරිද? අන්න ඒකයි කියන්නේ තමන් කැමති භාවනාවකින් නිවන් දැකීමට අවශ්‍ය නම් ඒ භාවනාව පාදක කරලා නිවන් දැකපු රහතන් වහන්සේ නමකින් ගන්න පුළුවන්. ශීනාශ්‍රවෙක් හොයාගන්න. එතකොට රහතන් වහන්සේ නමක් හොයාගන්නේ කොහොමද? ඒ ප්‍රශ්නේ නේද? රහතන් වහන්සේ නමක් කොහොමද හොයාගන්නේ? ඇත්තටම මේ රහතන් වහන්සේලා ගෝලයා භාවනා කරනවා කියලා දන්නවනේ. තේරුණාද? තමන්ගේ ශිෂ්‍යයා භාවනා කරනවා කියලා දන්නවනම් ඒක බව කියනවා. ඒසා ඔය ඔබ හිතන්න එපා දැන් හිතන්නකෝ ඇතිගුණ කියාපෑම කපටි ගුණයක් නේ. තමන් ගාව ඇතිගුණ කියාපෑම කපටිකමක්. හැබැයි හැමතැනම හලහල යන්නේ නැතුව ඒක කපටිකම. ප්‍රත්‍ය බලාපොරොත්තුෙන් ප්‍රතිමුඛයෙන් එහෙම කීම. හැබැයි තමන්ගේ ශිෂ්‍ය භාවනා කරනවා කියලා දැනගත්තාට පස්සේ තමන් ධානලාභියෙක් නම් ඒ පිළිබඳව ඉඟියක් දෙන එක. ඒ පිළිබඳව කියන එක. ඒ පිළිබඳව දන්වන එක. ඒක ශිෂ්‍යයන්ගේ මොනවා ලබන්නද නේ? ශිෂ්‍යෝ අපිට ප්‍රත්‍ය දෙන්නේ නැහැ. අපි ශිෂ්‍යයන්ට ප්‍රත්‍ය දෙනවා මිස. ඔන්න ශිෂ්‍යෝ අපිට කන්න බොන්න ගෙනල්ලා ඉඳුන් ගිටුම් කරලා ඒ ටික දෙනවා නම් ඔන්න අපිට ශිෂ්‍යයන් පොඩ රවට්ටලා මේමයි මම මේ ධානලාභියෙක් මට කන්න බොන්න දීපල්ලා කියලා කියන්න පුළුවන්. මේ ගුරුවරයා ශිෂ්‍යයාට දානමාන ටික ඉන්න හිටින් ටික දෙනවා නම් ඒ ටික කියන එක කපටිකමක් නෙමෙයි. ඒක අර ළමයාව එන්කරේජ් කරන්න. නැත්නම් ශිෂ්‍යයාව උත්සුකවත් කරන්න, උත්සාහවත් කරන්න කියලා දෙන එක. ඒ නිසා රහතන් වහන්සේ ශිෂ්‍යයා භාවනා කරනවා කියලා දන්නවනම් අර අස්සගුත්ත තෙරුන් වහන්සේ පත්කඩේ අහසට දාලා අහසේ පළඟක් බැඳගෙන කමටහඬ දුන්නයි කියන්නේ. සමේ හැමතැනම හලහල යන්න බෑ. ගුරුවරයා ශිෂ්‍යයාට මේක කියලා දෙන්නේ යම් තාක් දුරකට හෝ එයා භාවනා කරන කෙනෙක් කියලා දැනෙච්ච දවසට විතරයි ඒකට උදව් කරන්නේ. ඉතින් ශීනාශ්‍රවයක් නැත්තම් අනාගාමී උතුමෙක් හොයාගන්න පුළුවන්. අනාගාමී උතුමෙක් නැත්තම් ඊළඟට ඔන්න ඒක හරි වැදගත් මේ පිළිවෙල පින්වතුනි. ඔන්න අරිහත් අපි ගමු. පිළිවෙල අරිහත් නැත්තම් අනාගාමී නැත්තම් සකදාගාමී උතුමෙක්. සකදාගාමී නැත්තම් සෝවාන් උත් නැත්තම් ධානලාභී ඉතා වැදගත් ධානලාභී. එහෙම නැත්තම් ත්‍රිපිටකදර. දැන් මේකේ තව එනවා පල්ලෙහාට අපිට ඕන නම් තව ගන්න පුළුවන් මේ මේකේ තව ගන්න පුළුවන්. ඔව් හරි. ධානලාභී පෘථග්ජන ත්‍රිපිටකදර හොඳයි. අන්න ඒකයි මෙතනට එන්න ඕනේ. පෘථග්ජන ත්‍රිපිටකදර නැත්තම් පිටක දෙකක් දරන නැත්තම් එක පිටකයක් දරන. එහෙමත් නැත්තම් අටුවා සහිතව එක සහියක් තියෙන. එක අටුවාව සහිතව එක ටිකක් හරි තියෙන කෙනෙක්ගෙන් පුරුදු වෙන්න පුළුවන්. ඉතින් මේක මෙන්න මෙතනදී පින්වතුනි ඔන්න ලස්සන කතාවක් තියෙනවා. හරි. මේක තමයි පිළිවෙල. මෙහෙම එක්කෙනෙක්වත් හොයාගන්න නැත්තම් හරි වැඩි දැන් වෙන්නේ. මෙහෙම එක්කෙනෙක්වත් හොයාගන්නේ නැත්තම් ඔන්න කියලා තියෙනවා තමන්ගේ බුද්ධ වංශය රකින්න ආචාර්ය මතයන්ගේ පිහිටි අත්තනෝ මතය සොමතය ප්‍රකාශ නොකරන ගුරුතුමෙක්ගෙන් කමටහන ගන්න කියලා. ඇයිද? ලජ්ජියා තමයි රකින්නේ සාසනෙ. කියන්නේ සොමත කියන්නේ නැතුව තමන්ට මේමයි මට මේ භාවනා කරද්දී ආලෝකයක් පෙවුණා. ඕගොල්ලොත් ඒ ආලෝක දිගේ යන මම භාවනා කරේ මේ ඇටමාලයක් ගණන් කරලා ඕගොල්ලොත් ඇටමාලේ ගණන් කරන්න මට මේ කමඨහන් ගද්දි මෙහෙම වුණා තරහ හීනෙන් ඇවිල්ලා කමඨහනක් දුන්නා අර දෙයියෝ කමඨහනක් දුන්නා මෙහා කමඨහනක් දුන්නා කියලා හිතෙනවනම් ඒවා සොමත. එතකොට ඒක ලැජ්ජි භාවයට එන්නේ නැහැ. දැන් මට පහුගිය දවස්වල ඇත්තටම මගේ ඔළුවේ නැහැ කවුද කියලා. නමුත් මට මේ කීප තැනකින් මාව භාවනා කර ඉද්දි භාවනාව ඇතුළේදී ඇවිල්ලා කමඨහන් දුන්නා. කවුද? මාර්ගඵල දෙයියෙක් කමඨහන් දුන්නා කිව්වා එක්කෙනෙක්.
ඊට පස්සේ එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මාර්ගඵලයක් ලැබලා පිරිණිවෙච්ච නැති රහතන් වහන්සේ නමක් දුන්නා කියලා. සමහර වෙලාවට අපිට මේ වගේ කතා ඇහෙනවනේ බුදුවරු කමටහන් දෙනවයි කියන එක. එහෙම එන්නේ නැහැ පින්වතුනි. එහෙම බුදුරජාණන් වහන්සේ ඔබට ආපහු හම්බ වෙන්නේ නැහැ භාවනාවෙත්. ඒවා ස්වමත. දැන් මෙහෙම වුණත් ලැජ්ජී කියන එක තියෙන්න එපා. අඩුම බුද්ධ වංශය රකින්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ තන්තිදර ඒ තන්තිය රකින්න ඒ තන්තිය පිළිහිටලා කමටහන් දෙන ආචාර්යවරයෙක්ගෙන් කමටහන් ගන්න. එහෙම නැත්තම් සංසාර ජීවිතේ පැටලෙන්න වෙනවා. ඔන්න ධානලාභී වගේ උතුමෙක් ඉන්නවා නම් මේවත් තියෙන එක ඒ උතුමන් වහන්සේට තව පොඩි ප්‍රත්‍යාරයක් පාන්න පුළුවන්. මොකද හේතුව දන්නවනේ මේ අන්න ඒ නිසා කියලා තියෙනවා පින්වතුනි මේ රහතන් වහන්සේ නමකුයි ඔන්න බලා ගන්න. රහතන් වහන්සේ නමකුයි බහුශ්‍රුත භික්ෂුවකුයි හම්බුනොත් කියලා තියෙනවා. මේ මගේ වචන නෙමෙයි මම මේකම කියවන්න. එතකොට ඔයගලන්ට තේරෙයි. රහතන් වහන්සේ ආදී ඇත්තෝ තමන් අධිගත මාර්ගයම කියා දෙති. ඒ කියන්නේ රහතන් වහන්සේට පුළුවන් තමන් වඩපු මාර්ගය කියලා දෙන්න විතරයිනේ. ඇත්ත කතාව. ඒකනේ. හැබැයි කියලා තියෙනවා බහුශ්‍රත භික්ෂුව එසේ නෙවෙයි. හේවන ඒ ආචාර්යයන් කරා එළඹ කර්මස්ථානයට යෝග්‍ය වූ අටුවා ආදී පෙළ අටුවා සුද්ධ කරගෙන භාවනාව කියලා දෙද්දි තව තැන් වලින් පිටකේ අතනත් මෙතන තියෙනවා පිටකේ මෙතනත් මෙතන තියෙනවා මේන් අර අතනත් මෙතන තියෙනවා මෙහෙම තැනකුත් මෙතන තියෙනවා කියලා ඔබින් කරුණු වරගෙන හරියට ඝන වන ලැබෙහි ගමන්ගත් දල ඇතෙක් වගේ පාර දන්නවා. ඝන වන ලැබෙහි ගමන්ගත් දල ඇතෙක් වගේ මේ මහමඟ දක්වමින් කමඨහන කියලා දෙනවා කියලා තියෙනවා. ඒ නිසා එබදු කල්යාණ මිත්‍ර කර්මස්ථාන දායක ස්වාමීන් වහන්සේ නමක් ගාවට එළඹ කර්මස්ථානෙ ගත යුතුයි කියලා දක්වලා තියෙනවා. පැහැදිලිද? ඉතින් මේවා තියෙනවද කියලා බලන්න කර්මස්ථාන ආචාර්යවරුන් ළඟ. එහෙම වුණාම තමයි කම්මඨාන ආචාර්යවරුන් නැතුව නිකන් මේ ගිරවෙක් වගේ මම සූපත්තව කොට කම්මඨාන ආචාර්ය කෙනෙක් හෝ කර්මස්ථාන දායකයෙක් හෝ කල්යාණ මිත්‍රයෙක් හෝ වෙන්නේ නැහැ. ගිරවෙක් නම් වෙන්න පුළුවන්. වෙනනම් ඉතින් ලබන්න පුළුවන් එකක් නැහැ ඒකයි. හරිද? මෙහෙම තමයි තියෙන්නේ. හොඳයි. ක්‍රමේ ඒකට ධානයක් හිම පරිහරණය කරන විදර්ශනා ඥාන උපදවපු බහුශ්‍රත භාවයක් තියෙන. දැන් බලන්න උදාහරණයක් මම ඔයගලන්ට කියන්නම්. ඔයගලන්ට මම පෙන්නන්න පොඩි කතාවක්. අපි ගමු මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ දන්නවද අපි ගමුකෝ මෙන්න මෙතනින් මගේ පින්වතුන්ලා හිතන්න මගේ පින්වතුන්ලාට මම පෙන්නන්න පොඩි කතාවක් මේකෙදි. මෙන්න මේ වගේ තැන් තමයි මේ පොයින්ට් එකක් පෙන්නන්නේ. අපි හිතමුකෝ අපි දෝ විසුද්ධි මාර්ගයට ගියා කියලා කෙනෙක්. ඔන්න බලාගන්න මේ කතාව. මේ විසුද්ධි මාර්ගයේ දැන් මේකේ තියෙනවා කතන්දර ටිකක්. උදාහරණයක් අපි හිතමු කවුරු හරි කෙනෙක් යනවා මෛත්‍රී භාවනාව වඩන්න කියලා. බුද්ධානුස්සතිය සංඝානුස්සතිය මෙති ඔන්න මෛත්‍රී භාවනාව වඩන්න යනවා. හරිද? මේ මෛත්‍රී භාවනාව පිංගුතුනි පිළිවෙල තියෙන්නේ කඩල අතර මැද්ද. එතකොට අනිවාර්යෙන් ගුරුවරයෙක්ගේ අසුරේ මේ කමටහන මේ වැඩුවොත් එයාට යන්න පුළුවන් වුණාට තනියෙන් කෙනෙක් මේක කියවල වැඩුවොත් එයාට මෛත්‍රී හැඟීම පතුරවන්න බැරුව හිර වෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ මෛත්‍රියේ පතුරවන විදිය. මේ මෛත්‍රී කමඨාන කියන එකේ නෙමෙයි තියෙන්නේ. මේකේ තියෙන තුන්වෙනි නිර්දේශය බලන්න. මෙන්න මෙතන තියෙනවා කර්මස්ථාන දායක කියලා එකක්. අන්නේ කර්මස්ථාන දායකකේ දෙවෙනි පරිච්ඡේදය. මෙන්න මෙතන තමයි තියෙන්නේ. මේ මෛත්‍රියේ පතුරවන්න ඕන විදිය කොහොමද කියලා. බලන්න ගුරුවරියෙක් ඉන්නවා නම් උන්වහන්සේ මේවා අර කියවලා කරලා දන්න නිසා කියනවා ආයුෂතුම් මේක ඕකේ තිබ්බට ওই විදියට පතුරවන්න කියලා. ඕක පතුරවන්න ඕනේ මෙන්න මේ විදියට. මොකද මේකේ මෙතන කාරණාවක් තියෙනවා. ඊළඟට කරණීයමෙත සූත්‍රවල ආදී කෙලින්ම තියෙන ඔය මෛත්‍රිය දැන් කරණීයමෙත සූත්‍රෙ නෙමෙයි මෛත්‍රිය වඩන්න කියපු සමහරක් තැන් තියෙනවා මෛත්‍රිය දස දිශාවට පතුරවන්න කියලා. ඉතින් ගෙඩි පිටින් ඉඳගෙන දස දිශාවට පතුරවට වැඩක් නැහැ. ඒ කියලා තියෙන්නේ ධාන වශයෙන්. අන්නේ අටුවා ටීකා ආදී පෙළ දේවල් මේවා ඔක්කොම අධ්‍යයනය කරාට පස්සේ තමයි කෙනෙක්ට මේක වඩන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට කුඩා පලිබෝධ මහත් පලිබෝධ සිඳ. දැන් බලන්න අර මෛත්‍රී භාවනාවේ කියලා තියෙනවා. මංගලන්ට පෙන්නන්න පින්වතුනි තව එකක්. මේවා තමයි අපි දැනගන්න ඕනේ. මේවා නිකම් මේ කට කහනවට ලියපු ඒවා නෙමෙයි පින්වතුනි. අන්න ඒකයි
ඒතර මේවා හරියට දන්නේ නැතුව අපි කාටත් මේ මෛත්‍රී භාවනාව බලන්න. මේ මෛත්‍රී භාවනාවේ තියෙනවා ආදිකම්මික යෝගී. මේ මුලින්ම කරන යෝගාවචරය. මේ ආදිකම්මික කියන වචනේත් තියෙනවා පින්වතුනි අර්ථයක්. මේ ආදිකම්මික කියන එකේ අර්ථයක් තියෙනවා. හොඳද පින්වතුනි? මේකෙත් තියෙන අර්ථයක්. මොකද ආදිකම්මික කියන්නේ අලුතෙම මේ සංසාරික ජීවිතේ වඩපු කෙනෙක්ට මේක මෙහෙම ඕන වෙන්නේ නැහැ. ආදිකම්මික කියලා මෙතනදී ගන්නේ මේ මුලින්ම මේ භාවනාවන් කරන කෙනෙක්ට ආදිකම්මික යෝගිහු විසින් කුඩා මහත් පලිබෝධ සිඳ. දැන් දැනගන්න ඕනේ මේ කුඩා පලිබෝධ කියන්නේ මොකද්ද? දැන් කුඩා පලිබෝධ කියන්නේ මොකද්ද? කුඩා පලිබෝධ කියන්නේ පින්වතුනි නියපොතු කපලා, කෙස් ටික කපලා, සිවුරු සෝදලා, කුටිය වටේ යමදලා. මේව කොතනද තියෙන්නේ? අන්න බලන්න මම මේ කියන්න ඕනි එක. මම පින්වතුන්ට මේක පෙන්නන්න මේකෙම කොපියක් දාලා. බලාගන්න පින්වතුනි මේ මම තව එකක් පෙන්නන්න. දැන් බලන්න කුඩා පලිබෝධ කොහෙද තියෙන්නේ? අන්න ඒක තියෙන්නේ ආපහු මේ උඩට යන්න ඕනේ පින්වතුනි. මේ තියෙන කුඩා පලිබෝධ හතරවෙනි නිර්දේශය. මෙන්න තියෙනවා කුඩා පලිබෝධ. ඒකේ තියෙනවා බලලා මේ දික්ක වැඩුණු කෙස් නිය කැපිය යුතු. දැක්කද කෙස් නිය පුතවාගෙන මේ රිලව් වගේ මේ භාවනා කරන්න බෑ. භාවනාව වැඩෙන්නේ. දි รา ගේ සිවුරේ දැඩිකම් හෝ ගෙත්කම් හෝ කල යුතුය. සිවුර හිල් වෙලා ආරාමයක් තියෙනවා නම් ඒවත් හදාගන්න කියනවා. මේවා කරන්න කලින් ධ්‍යාන භාවනා. කෙලිට සිවුර රඳාගත යුතු. මේවා සෝද ගන්න කියනවා. පාත්‍රයේ මල බැදී නැත්නම් පිසගත යුතු. මල බැඳිලා තියෙනවා නම් පාත්‍රේ පිහිඳ ගන්න. ඇඳ පුටු ආදිය සිද්ධ කළ යුතු. ඉතින් අපි සමහර වෙලාවට පොඩි හාමුදුරන්ට කියනවා මකුළු දැල් ටික කඩා ගන්න කියලා. අපිට මේ වැඩ කරගන්න නෙමෙයි. ඒවා වුණේ නැත්තොත් මේවා වැඩෙන්නේ. පේනවද මේ කුඩා පලිබෝධ. ඊළඟට මහා පලිබෝධ බලන්න. මේ කුඩා පලිබෝධ. ඊළඟට මේ තියෙන මහා පලිබෝධ. නුසුදුසු විහාර හැරපියා. මෙතන තියෙනවා මේ මේක නෙමෙයි මහා පලිබෝධ. මේක නුසුදුසු විහාර. මේකේ තියෙනවා ආවාසෝච කුලංලාභෝ ගණෝ කම්මංච පංචමං කියලා තැනක අර මෙතන තියෙනවා. නුසුදුසු විහාර අටලොස කියන එකේ මෙතනදී තියෙනවා. මෙතනදී තියෙනවා Tamanට භාවිතාවට ගන්න බැරි ආවාසයන් මොනවාද? ඊට පස්සේ තියෙනවා ආවාසෝච කුලංලාභ ගණෝ කම්මංච පංචමං. Taman ලොකු අර නිතර වැඩ කරන ආවාසයක ඉන්නවා නම් ඒව මහත් පලිබෝධ ගන්නට යනවා. මෙන්න මේවා ගුරුවරයා දන්නේ නැත්තම් පන්ති දර කියලා කිව්වේ ඒකයි. නිකම්ම ඉඳ ගන්න පිංගුතුණි ඇස්වා ගන්න මම මේ කියන එක මං කිව්වට පස්සේ කියන්න කියලා භාවනා කරවන්න බෑ. අන්න ඒක තමයි මට කියන්න උවමනාව. පැහැදිලිද ඔයගලන්ට මං කියන එක? එනිසා මේ බහුශ්‍රත භික්ෂුවට පුළුවන් පිංගුතුනි ඔබව නිර්වාණය දක්වා කියන්නේ රහතන් වහන්සේට බෑ කියලා නෙමෙයි මේ කිව්වේ. මේ වගේ ලියලා තියෙන ඒවා හරිද? අර මහා මග ගමන්ගත් මහා කැලේ ගමන්ගත් මහා ගජිදෙක් වගේ පාර පෙන්වන්න දක්ෂයි කියලා කියනවා. එනිසා එවැනි උතුමන් වහන්සේ ගාවට එළඹෙලා ගෞරවයෙන් මේ අද මිනිසු ගාව නැත්තේ මෙන්න මේක. මිනිස්සුන්ට මේ භාවනාව කියන්නේ අපි කියන්නේ සප්පාය වෙන්නේ නැත්තේ මේ නිසා. පැහැදිලිද? මිනිස්සු මේව දන්නේ නැහැ පින්වතුනි. මිනිස්සු මේව දන්නේ නැහැ. එතකොට දැන් මේකේ තියෙනවා මම මේකේ තියෙන එකම කියන්නම්. එබදු උත්තමයෙක් Taman වසන විහාරයේ ඇතනම් ඒ යහපති. කියන්නේ මෙවැනි උත්තමයෙක් Taman වාසය කරන විහාරයේ ඉන්නවා නම් අනේ ඒක ඉතින් ඒක එබදු උත්තමයෙක් ඒ යහපති. ඒක හොඳයිනේ. ආය අමුත්තක් නැහැනේ. හැබැයි Taman ඉන්න තැනක නැත්තම් හූල් ඉන්න හොඳ නැහැ. කොහොමද කරන්නේ? එබදු තැනකට යමි කියා අන්න එබදු තැනකට යන්න කියලා යන්න ඕනේ. ඒ අනකොට මී පැණි අරන් සෙරප්පු දාගෙන නාලා කරලා කියන්නේ මේ දුෂ්ටෙක් වගේ ගඳක ගහ යන්න කියලා නෙමෙයි මේ කියන්නේ. කට්ටිය එක්කන් කියන්නේ දෝලාවෙන් අර සිතන්නකෝ දැන් කමඨාන ගන්න එනවා කවුරු හරි කියන්නේ ධම්මජසයිනාසිකාවල. එනකොට බස් එකක ට්‍රිප් එකක් එනවා අපි මේ කමඨානක් ගන්න ඉන්නේ අපේ ගමේ ලොකු හාමුදුරුවෝ මෙහෙමයි කියලා ස්කොඩ් එකක් දාගෙන අපේ මේ ලොකු හාමුදුරුවෝ මහා සංඝනායක හාමුදුරුවෝ කෙනෙක් මේ ඉන්නේ. ඒ නිසා අපි ස්කොඩ් එකක් දාව කියලා වෙපන් ගෙනල්ලා අර එහෙම මේ පිරිවර සහිතව එන්න එපා කියලා තියෙනවා. ගමික වත පුරා අන්න ගමික වත කියලා එකක් තියෙනවා. ඒක වත් දේශනාවිදී ඉදිරියට කියලා තියෙනවා මං කලින්. ඒ කියන්නේ ගමික වත එළියට යන කෙනා ඒ ග්‍රාමයේදී පිරියුතු වත් ආදිය පුරලා පාසිවුරු තමාම අරගෙන පරම සල්ලේක ප්‍රතිපදාවෙන්. ඒ කියන්නේ තාම සැහැල්ලු ගති පැවතුම් තියෙන ප්‍රතිපදාවෙන් එන්න ඕනේ. හිතන්නකො කමඨහනක් ගන්න කියලා ඕගලන්ගේ පන්සලේ තියෙන බඩු ටික ඩීමෝ බට්ටෙක්ගේ පටවගෙන මෙහි ඇවිල්ලා ඒවා බාලා ඇඳවල් පොළු හයි කරලා එන හයි කරලා කමඨහන් දෙන්න වෙන්නේ අපි ඔක්කොම වැඩ කරන්න යනවානේ. ඒ නිසා පරම සල්ලේක ගුණය. ඒ කියන්නේ පාත්‍රය ගත්තා
දෙපට සිවුර කරේ දාගත්තා ආවා. අත්‍යවශ්‍යනේ දැන් මේ කල නම් දුරකථනයක් තියෙන්න පුළුවන්. පරිගණක ලැප්ටොප් එකක් තියෙන්න පුළුවන්. ඒ දේවල් ඉතින් ගේන්න එපා කියලා නෙමෙයි කියන්නේ. අර වගේ මේ තියෙන ඔක්කොම පඩික්කනුයි බේසනුයි මට මේ කෝප්පේ නැත්තම් නාන්න බෑ මට මේ හැරමිටියම ඕනේ එහෙම කියලා අර ඔක්කොම මුස්සන් ඉන්න එපා කියලා තියෙනවා. පරම සල්ලේක වෘතයෙන් ආයුතු. විහාරයට ඇතුල් වන්නා විසින් එන දැන් හිතන්නකෝ විහාරයට ඇතුල් වෙනකොට මෙන්න මේක ඉතා වැදගත් පොයින්ට් එකක්. වන්නා විසින් මේ ටික වෙලාවක් දැන් මම මහන්සිය දුරින් ඉඳන් ආවේ ආචාර්යයන් වහන්සේ ගාවට යන්න නැතුව එහා පැත්තේ පන්සලට ගිහිල්ලා ටිකක් ඉඳලා එනවා කියලා එහා පැත්තේ පන්සලට යන්න එපා කියලා තියෙනවා. කොච්චර මහන්සි වුණත් කමන්නේ ආචාර්යයන් වහන්සේ ඉන්න තැනට යන්න කියලා කියනවා. ඇයි මේ කියලා තියෙන පිටින් එහා පැත්තේ පන්සලට ගියොත් ඒ ආචාර්යයන් වහන්සේට විසභාග භික්ෂුව වෙත්නම් ඒ කියන්නේ මුන්වහන්සේ ගුණවත් වුණාට දැන් ගුණවත් භික්ෂුව අර පළයිතිරුකට ගල් වදිනවා කියලා කතාවක් තියෙනවානේ. මුන්වහන්සේට විසභාග කට්ටි ඉන්න පුළුවන් කැමති නැති. ඕගලන්ව තරහ කරවන්න. දැන් එහෙම පිඟුතුනි මම දැකලා තියෙනවා එහෙම මේ කල්යාණ මිත්‍ර ලාභය අහිමි කරගත්ත අසරණයොත්. විසභාග මිනිස්සු මේ මිනිස්සුන්ගේ ඕනෑපාකම් අපිට කිද සිද්ධ වෙන්නේ නැති වුනහම ඒ මිනිස්සු කරන්නේ ඊළඟට දැන් හිතන්න කවුරු හරි කෙනෙක් එනවා ආරණ්‍යයට. ඇවිල්ලා අර පින්කම් කරනවා මම පොර වෙන්න කියලා හිතාගෙන. එහෙම කරනවනේ. එක වෙන්න කියලා කැපිලා පේන්නේ. අපේ ආරණ්‍ය ඇත්තටම එහෙම කැපිලා පේන්නවත් එක කරවන්නවත් එහෙම නැහැ. කටින පින්කමක් තිබ්බත් මේ අමුතුවෙන් කොඩියක්වත් දාන්නේ නැති තරම් පහුගිය කාලේ නම් දැම්මේ නැහැ. ඉතින් ඉදිරියට දායකයෝ දාගත්තොත් තමයි. අපි මුකුත් කරන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? විසභාගයෙන් අන්න එනේ නාඩි කරා මේ හාමුදුරුවෝ මීටියට අර මෙහෙමයි. එතකොට කමටහන ගන්න ඇවිල්ලා ඉන්න කෙනාට ඒ වගේ විසභාග කෙනෙක්ගේ මතයක් ගියොත් අන්න කියනවා ඊට පස්සේ විපිලිසර අගෙන ආපසු යන්නම අපෝ එහෙනම් මුන්නහත්ගෙන් කමටහන් අරගෙන වැඩක් නැහැ. ඒ දනකො මෙහෙ එනවා කට්ටියක්. හොඳ ඇවිල්ම කියලා අතනින් තියනවා දැන් සිල්මෑනියන් වහන්සේලා ඉන්නවනේ පිරිස. ඔන්න කෙනෙක්ට කියනවා අපෝ උන්වහන්සේ ඔම හිටියට අන්න අරගේ පොඩි කෙල්ලෝ 10ක් විතර තියාගෙන ඉන්නේ. එහෙනම් හිතන්න කෝකටිය බරපතල චෝදනාවක් කෙනෙක්ට කරන්න පුළුවන්. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇත්ත තමයි යන්න අර බලන්න මෙහෙමයි කියලා. නෑ. යාපව් යන්න උනත් විපිලිසර ඇති වෙන්න පුළුවන්. අනිත් අය කතා වැඩක් නෑ. තමන් ආවේ තමන්ගේ වැඩේට නම් තමන්ගේ ආචාර්යන් වහන්සේ හම්බ වෙලා. ඔන්න උන්වහන්සේ බාලයි නම්. ඔන්න කියනවා ආචාර්යන් වහන්සේ බාලයි නම්. ඔය කියන ඕගලන්ට වස් 20යි ආචාර්යන් වහන්සේට වස් 2යි කියලා හිතන්න. වස් 2 මේ කතාව කරගෙන. බාලයි නම් උන්වහන්සේගේ වන්දනාව විසන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි පාසිවුරු දෙන්න එපා කියන. කියන්නේ පොඩි හාමුදුරු කෙනෙක් ලොකු හාමුදුරු කෙනෙක් දැක්කහම සාමාන්‍යයෙන් අපේ ශාසනයේ තියෙන එකක් තමයි උන්වහන්සේගේ පාත්‍රය බෑග් එක අතේ තියෙන දේවල් වතුර බෝතලය දුරකථන ඒවා පොඩි හාමුදුරු අතට ගන්නවා. ඒතර මගේ ලොකු සයින්හන්සේ ඇවිල්ලා වාහනින් බැස්සොත් මම ලොකු සයින්සේ ගාවට ගිහිල්ලා වාහනින් බහිද්දිම බෑග් එකයි පාත්‍රයයි ඒ ටික ගන්නවා. පොඩි හාමුදුරු එහෙම කරනවා. ලොකු හාමුදුරන්ට නිදහසේ වඩින්න. එතකොට ලොකු සයින්සේ ආයි වඩිනකොට අපිම ගිහිල්ලා පාත්‍රයයි සිවුරයි ඔක්කොම අරන් ගිහිල්ලා දොර ඇරලා උන්වහන්සේට නගින්න දීලා උන්වහන්සේගේ තියන්න ඕන තැනින් තියලා දොර අපිම වහනවා. වහලා වැදගෙන ඉන්නවා යනකම්. දැන් කියනවා මේ කමටහනක් ගන්න නම් යන්නේ. අන්නේම පොඩි ආමුදුරෝ පාත්‍රය ඉල්ලුවත් නෑ ආයිෂතුන් මම ගන්නම් කියලා. දෙන්න නැතුව එන්න කියලා කියනවා. මේක තමයි ගුරු ගෞරවය. කියන්නේ කර්මස්ථාන ලබා දෙන ගුරුවරයා තියෙන කෙරෙහි ගෞරවය නේ. බණ මේ පොඩි දේවල් මේවා අතහරින්න බෑ පින්වතුනි. අන්න ඒකයි. වැඩිමහලු නම් උන්වහන්සේට වැඳලා පාසිවුරු තබන්න ඇවැත්නි. ස්වාමීනි පාසිවුරු තියන්න කියනකම් පාසිවුරු තියන්න එපා කියනවා. හරිද? පෙන් වළඳන්න කියලා කියනකම් පෙන් වළඳන්න එපා කියනවා. ඔන්න බලා ගන්න පිටුතුනි. පෙන් වළඳන්න කී කල අබිමතන. ඒ කියන්නේ වතුර තිබහ නැත්තම් වළඳන්න ඕනේ නෑ. අබිමතනම් පෙන් වළඳන්න කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා දැන් ওই දෙක කරන්න කියලා කිව්වට මේ ස්වාමීන් පාස් හොද ගන්න පාවල ජරාවනේ ඔන්න ඔතන තියෙන වතුර බාල්දියක් කියලා කිව්වොත් අන්න ඒක එකපාරටම කරන්න එපා කියනවා. බලන්න කියනවා ඒ පැන් ටික පෙරහා ඒ පැන් එක අපි තුමු ආචාර්යයන් වහන්සේ ලිඳෙන් ඇදලා තිබ්බ එකක් නා. අන්න ඒක නුසුදුසුයි කියනවා මේ ගෝලයට පාවිච්චි කරන්න. ගෝලයට මේක නුසුදුසුයි පාවිච්චි කරන්න. ආචාර්යන් වහන්සේ පෙරහා තිබ්බ එකක් නම් ඒක නුසුදුසුයි. ඒ නිසා මේ පාසෝදන ජලය ගෙනාවේ මම නෙමෙයි වෙනත් අය විසින් ගෙනෙන ලද්දක්. අනේ ඕක අපි නෙමෙයි ගෙනාවේ මේ ගිහි අය ගේන්නේ කියලා කිව්වොත් අන්න එතකොට ආචාර්යයන් වහන්සේට නොපෙනෙන මානේ පටිච්චන්න ස්ථානයක ආචාර්යයන් වහන්සේගේ ඉස්සරහා පාඩක හොදන්න එපා කියලා කියනවා. මේවා කැතයිනේ බලන්න ගුණධර්ම කියන්නේ. ආචාර්යයන් වහන්සේ නැති පටිච්චන්න තැනක හැංගිච්ච තැනක වැහිච්ච තැනක ඉඳලා නැත්තම් අභ්‍යවකාශ විහාරයගේ එකත් පසක නැත්තම් විහාරේ
විහාර අභ්‍යවකාශ විහාරය අපි තුමු සංඝාවාසික මේක කිව්වේ කියලා සංඝාවාස කෙලවරකට ගිහිල්ලා දැන් මේ සංඝාවාසෙ මැදම ආමුදුරන්ගේ ඉස්සරහාම හරි සනීපයි වතුර නම් මේ කොයි යලෙන් දෙන්නේ කියලා හොදන්න එපා කියනවා. පැත්තකට අයිනකට කෙලවරකට ගිහිල්ලා හොද ගන්න කියලා තියෙනවා. මේ තමයි ගෞරවය. ඔයගලන්ට භාවනාව වැඩෙන්නේ නැත්නම් මෙන්න මේවා හදාගන්න භාවනාව වැඩෙනවා. මේවා තමයි හේතු භාවනාව වැඩෙන්නේ නැති වෙන්නේ. දැන් ඉතින් මේවා කියලා දෙන්න කාලේ හරි. ඔන්න ඔහොම පිංගුතුනි ඉතින් මොන හරි වතුර අරෝමේව දුන්නාම මේ ඉතින් පොඩ්ඩක් අරගන්න එක තමයි හොඳ නේද? නැත්තම් මේ දැම්ම නෑ මට එපා. දැන් හිතන්නකෝ මම කෙනෙක් ගාවට ගිහලා භාවනා කරන්න ආපු කෙනෙක් ගාවට කියනවා මේ අක්කා අම්මා මල්ලි අයියා අපි අද කමු රැයට. හරිද? මේකට එපා තමන්ට එපා වුණත් එහෙමයි මේක තියෙනවා මේ බලන්න මේ මගේ තමන්ට එපා වුණත් තමන් ඒක රිජෙක්ට් කරන්න හොඳ නෑ වාර ඕනවට වඩා. මට බඩගින්නේ නෑ ලොකු සයන්හන්ස. අනේ කමක් නෑ චුට්ටක් කන්න. එහෙනම් හොඳයි ලොකු සයන්ස්. අන්න එතකොට තමයි මේකේ ගුණේ තියෙන්නේ. එපා මට එපා කට වහගෙන අත් වහගෙන මූණු වහගෙන පිට වහගෙන එතකොට මේකේ ගුණේ නෑ. එතකොට ඔන්න හිතයි කියන ආචාර්යයන් වහන්සේට මේ ආයසුතුන් ආපු ගමම්ම සම්භෝගේ මේ ආපු වෙලේ ඉඳන් මා නෑ බෑ කියාගත්ත ගමන් මහා මොකද්ද මන් දන්නේ. එහෙම නේ පිටින් සමහර වෙලාවට ඔය මම්මගේ පොඩි සයන්හන්සලා එහෙම ඉද්දි ආනවා. අයිතුන් හන්දියට යන්න. යා. අයිතුන් කොළඹ ගිහිල්ලෙමද? මම මේ එකයි යන්න නෙමෙයි අහන්නේ. නිකන් අහනවා අයිතුන් යන් කොළඹ පැද්ද? යා. ඒකට කවුරු හරි කෙනෙක් මට කිව්වොත් එහෙම මේ බෑ වගේ අන්න ඔබ්ජෙක්ෂන් එකයි. කියන්නේ එතකොට අපි බලනවා මේ මොකද උනේ උන්වහන්සේට. හරිද? අපි බලනවා මොකද උනේ කියලා. ඒකට තමයි ගුරුවරයාත් එක්ක මෙන්න මේ සම්බන්ධතාවය අපි තියාගන්න ඕනේ. මේක හරි වටිනවා පින්වතුනි. නෑ බෑ කියාගෙන ඉන්නවට වඩා මම මේ අනවශ්‍ය ටික කපලා කියන්නේ මොකද ওই තෙල් ගානේ එහෙම දැන් නෑනේ. අන්න ඒ නිසා. ඊට පස්සේ ගිය දවසේම මේ ස්වාමීනි මට භාවනාවක් දෙන්න පුළුවන්ද? පස්සෙන් එනවා සමහරව ආපු දවසේ මට භාවනාවක් දෙන්නකෝ. මට භාවනාවක් දෙන්නකෝ. මට භාවනාවක් දෙන්නකෝ. මට භාවනාවක් දෙන්නකෝ. කියාගෙන සමහරව පස්සෙන් එනවා. සමහරු හරි කරදර. එහෙම නෑ මේ කියනවා පිටින් ගිය දවසේම ඉල්ලන්න එපා කියලා. ඊට පස්සේ දෙවෙනි දවසේ ආචාර්යන් වහන්සේට ප්‍රකෘති උපස්ථායකෙක් ඇත්නම්. ඒ කියන්නේ තමන් ගිය තැන ආචාර්යන් වහන්සේට නිත්‍ය උපස්ථායකෙක් ඉන්නවනම් අපි හිතමුකෝ එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා කියලා අපි හිතමුකෝ මේ රේවත ස්වාමීන් වහන්සේ ඉන්නවා කියලා මෙහි උපස්ථාන කටයුතු කරන්නේ. ඒ උන්වහන්සේගෙන් වත ඉල්ලන් ආචාර්යන් වහන්සේට වත කරන්න කියනවා. තමන්ට මේ කර්මස්ථානේ ප්‍රත්‍යවේදනේ සප්පාය වෙන්නේ. උන්වහන්සේගෙන් ප්‍රකෘති උපස්ථායකෙන් වත ඉල්ලන් ආචාර්යන් වහන්සේට වත කරන්න කියලා කියනවා. ඉල්ලු කල නොදෙත්නම් අපි તો රේවත ස්වාමීන් වහන්සේ කියනවා දෙන්න බෑ මම මේ කරනවාද මට මේක හැමදාම කරන්න ඕනේ කියලා අවකාශ ලත්විට එක කළ යුතුයි. එහෙම තියෙනවාද ආචාර්යන් වහන්සේ අපි තුමු ඇලට පෙන් පහසු වෙන්න. ඒතර ආචාර්යන් වහන්සේ තමන් සමහරක් විට ඇලේ හිතේ ඉන්න පුළුවන්. මම මේ උදාහරණයක් කියන්නේ ඕනේ. මේ හිතේ තියන් ඉන්න පුළුවන් සිවුරු හොද ගන්න ඕනේ අද. එතකොට ඔන්න කෙනෙක්ට එකපාරටම හිතලා ස්වාමීනි මම සිවුරු සෝදලා දෙන්න එපා කියන්නේ කවදාවත්. එහෙනම් හොද ගන්න. අන්න අවකාශ ලත්විට එක කරන්න පුළුවන්. ඒක ලස්සනයි. එතකොට සීත වතුරද උෂ්ණ වතුරද අන්නේම බලලා ඒ අවශ්‍ය වෙලාවට එඩිට් කරලා තියන්න ඕනේ. එහෙම වුණාම කමටහන් උඩට එනවා වැඩෙනවා. හරිද? ඊට පස්සේ කියනවා පිටුතුනි ආචාර්යන් වහන්සේ දැන් අපි තුමුකෝ ඔබ සීත වතුරේකුයි උෂ්ණ වතුරේකුයි නිතරම දෙනවා. දෙනකොට ආචාර්යන් වහන්සේ දවස් 3-4ම සීතල වතුරක බොනවා කියලා හිතන්න. එතකොට ඊළඟ දවසේ අර කවුද වගේ ගිහලා උණු වතුර එකක් ආයි දෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ නැත්තම් ගුරුවරයාට හැමදාම උණු වතුර ටිකක් දෙන්න පුළුවන්ද? උණු වතුර ටිකක් දෙන්න පුළුවන්ද? උණු වතුර ටිකක් දෙන්න සීතල වතුර ටිකක් දෙන්න පුළුවන්ද? සීතල වතුර හැමදාම ඕක කියනවා. ඒතකොට ශිෂ්‍යයා දැනගන්න ඕනේ සයන්හස බෙව්වේ රස්නේ සීතල වතුර. සයන්සර් දිගට මම සීතල වතුර දෙනවා. ස්වාමීනි උණු වතුර අවශ්‍ය නම් මට කියන්න. ඒතර අපි දැනගන්න ඕනේ අපි ඉස්සර අපි එහෙමයි පින්තුණී මේ. ඇත්තටම අපේ ලොකු ස්වාමීන් වහන්සේලාට වත් පිළිවෙත් කරද්දි මේ නිකන් ඒව නෙමෙයි. අපි ලොකු සයන්ස්ලාගේ උණු වතුර ටිකද ඇල් වතුර ටිකද සීතල වතුර ටිකද කියන්නේ ලොකු සයන්සේ සීතල වතුර බොනවා නම් අපි ෆ්‍රිජ් එකේ වෙනම ඉස්සර ලොකු ස්වාමීන් වහන්සේට කියලා පොඩි ලේබල් එකක් ගහලා වතුර බෝතලයක් දාලා තියෙනවා අනිත් අය කවුරුත් ගන්නෙ නැතුව. ඒක නිතරම වතුර ටිකක් දාලා තියෙනවා අනිවාර්යෙන් එක්කෙනෙක් යෙදිලා. එහෙම වත් පිළිවෙත් කරනවා. නැත්තම් වතුර තිබයි වතුර ටිකක් නැද්ද? නෑනේ. ඒ කියන්නේ ඒකෙන් අර්ථ ගන්නෙනවා. තමන්ගේ ගුරුවරයා ගැන තමන්ට තියෙන හැඟීම. තමන්ගේ කර්මස්ථානයේ ලබා දෙන ගුරුවරයානේ මේ පිංගුතුනි සංසාර ජීවිතෙන් එතර කරවන්න.
මම අයිස් වතුරද සීතල වතුරද කියන කන්නේ මම මේ සරල උපමා එකෙන් තේරෙනවා මේගොල්ලන්ට කොච්චර අපි ගැන දැනෙනවද කියලානේ. මම මගේ අම්මා හෝ තාත්තා අපේ තාත්තා රඹුටන් කනවනම් මම උපමාවක් කියන්නේ මම ගෙදර රඹුටන් ටිකක් ගෙනාවොත් අනිවාර්යෙන් තියලා තියෙනවනේ. ඒ අපේ තාත්තට දෙන්නනේ. ඒ වගේ අපේ තාත්තා නිතරම උණු වතුර බොනවා නම් මම නිතරම උණු වතුර ටිකක් උණු වතුර බෝතලයකට දාලා තියෙනවා. ඒ වගේ තමන්ගේ ගුරුවරයා උණු වතුර බොන කෙනෙක් නම් උණු වතුර ටිකක් බෝතලයකට දාලා අරන් තියාගන්න ලොකු සංසය ආවට පස්සේ උණු වතුර ටිකක් ඉල්ලන්න පුළුවන්. අපි දෙන්න කරන්ට් නැහැ. තෙල් නැහැ, වතුර නැහැ, ගෑස් ඉවර වෙලා ඒව ඔක්කොම පිටින් අර ගෞරවයේ මදිකම මිසක් වෙනත් භාවිතාවක් නෙමෙයි කියන එක හොඳට තේරුම් ගන්න. ඉතින් ওই ටික තමයිනේ. ඊට පස්සේ ඔන්න ඕක හොඳට මතක තියාගන්න. මේ ටික අපි අදට අවසන් කරමු මෙතනින්. ඊට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ චරිතානුරූපීව, ඒ කියන්නේ තමන්ගේ දැන් චරිතය තියෙනවනේ, එක්ක රාග චරිතයක් වෙන්න පුළුවන්. ද්වේෂ චරිතයක් වෙන්න පුළුවන්, මෝහ චරිතයක් වෙන්න පුළුවන්. ශ්‍රද්ධා චරිතයක් වෙන්න පුළුවන්, බුද්ධි චරිතයක් වෙන්න පුළුවන්, විතක්ක චරිතයක් වෙන්න පුළුවන්. තමන්ගේ චරිතානුරූපීව චරිතයට සුදුසු ආකාරයේ කර්මස්ථානයක් ලබා ගත යුතුයි. මෙන්න මේ චරිතයට සුදුසු කර්මස්ථානයක් ලබා ගන්න කොහොමද? කොයි වගේ චරිතද ලෝකෙ තියෙන්නේ කියන එක පිළිබඳව ඊළඟ දේශනාවෙන් මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාව මෙපමණකින් නිමා කරනවා. ඔබ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වීම පිණිස මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින්. පින්වත්නි, දවසේ මේ දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරපු පින්වත් මෑණියන් තමන්ගේ දියණියගේ උපන්දිනය සිහිපත් කරගෙන තමයි මේ පින්කම සිද්ධ කළේ. ඉතින් ඒ දියණියට, පුතාලට, ස්වාමියාට, භාර්යාව, මේ අම්මට, අම්මලා තාත්තලා ඥාති හිත මිත්‍රාදී හැම කෙනෙක්ටම ඔබ සියලු දෙනාටමත් ඔබ අපින් නමින් මියගිය සියලු දෙනාටමත් සියලු දිව්‍ය බ්‍රහ්ම රාජවරුන්ටත් උතුම් නිර්වාණයෙන් නිවී යන්නට මේ කුසල් පාරමී වේවා, එතෙක් සංසාරයේ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ දේශනාව අවසන් කරමු. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.